සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට සුනාත ධාරේත චරාත ධම්මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ධාරණය කරගන්න ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට අනුව හැසිරෙන්න ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවටම sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත ධර්මදේශනය ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ සුපින්නතුනි අදන් මුතුම් ධර්මදේශනය සඳහා අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන වැඩම අවදාළ වර්කාපොළ හැලගල දංගොවිට අමරාවතිය සදහම් සෙනසුනේහි ගරු අනුශාසක පූජ්‍යපාද නම් කියනට අවසරයි කැලණිය ආජිත ස්වාමින් වහන්සේ සාදු නදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු සාදු 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 සුපින්නතුනි අදන් මුතුම් ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබනවා සමූපකාර තොගවැලන් සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ වෙනුර ගුණවර්ධන මහතා නියෝජ්‍ය සභාපති නීතිඥ තුෂාර දිසානායක මහතා සාමාන්‍ය අධිකාරී විපුල කිත්සිරි මහතා ප්‍රධාන කාර්ය මණ්ඩලය සහ සේවක සේවිකාවන් පිරිස විසින් සුපින්වතුන් අරමුණු ලෙස සඳහන් කරගෙන තිබෙනවා සමූපකාර තොගවැලන් සංස්ථාව ගොඩනැගීම වෙනුවෙන් කැප වූ දිවංගත හිටපු අමාත්‍ය ටී.බී. ඉලංගරත්නයන් ඇතුළු සිළුම නායකයන් ආදිකත්රුවරුන් ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ මිය පරලොව ගිය සභාපතිවරුන්ගේ සිට කම්කරුවන් දක්වා වූ සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීම ඒ වගේම සතොස් ආයතනයේ දියුණුව වෙනුවෙන් කැප වූ සුජීවත්ව සිටින සියලුම දෙනාට ආශිර්වාද කිරීම සහ සෙත් පැතීම ඒ වගේම වත්මන් වෙළඳ අමාත්‍යවරයා ලේකම්වරිය සතොස් සභාපතිවරයා නියෝජ්‍ය සභාපතිවරයා ගරු අධ්‍යක්ෂක මණ්ඩලය සමස්ත කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ ඥාති සියලු දෙනාට දීර්ඝායුෂ පැතීම සහ සිත ප්‍රාර්ථනා කිරීම ඒ වගේම සතොස් ආයතනයට රටට වැඩදායී ආයතනයක් ලෙස නව මුහුණුවරකින් চিරාත් කාලයක් රජයට සේවය සැලසීමට ආශිර්වාද කිරීම ඒ වගේම 30 වසරක කුරිරු යුද්ධයෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම සහ ආබාධිත තත්වයටපත් රණවිරුවන්ට සිත ප්‍රාර්ථනා කිරීම ඒ වගේම කොරෝනා වසංගතයෙන් මිය පරලොව ගිය ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම හා කොරෝනා වසංගතය වහා දුරු කිරීම පිණිස අදිෂ්ඨාන ප්‍රාර්ථනා කිරීම ඒ වගේම ධර්මදේශනය සිදු කරන ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා යන ප්‍රාර්ථනය ඇතිවයි සුපින්නතුන් අද මෙම ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ එසේනම් සුපින්නතුනි ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්මදේශනය සඳහා ආරාධනා කරමින් අප සැම මෙතෙන් සිට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව මෙම උතුම් ධර්මදේශනය ශ්‍රවණය කරමු අවසරයි ස්වාමින් වහන්සේ समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्षदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි නමස්කාර වේවා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයටද නමස්කාර කරමි නමස්කාර වේවා ගරුතර
මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි සතොස ආයතනය තම 71 වන සංවත්සරය සිහිපත් කරමින් තමයි මෙම වටිනා කියන ධර්ම දානමය පින්කම සංවිධානය කොට තිබෙන්නේ. ඉතින් වෙනදාට සතොස ආයතනයේටම මහා සංඝරත්නයේ වඩමවා නිලධාරී මණ්ඩලයේ මහත්ම මහත්මීන් සේවක සේවිකාවන් සම්බුද්ධ වන්දනා පවත්වමින් මහා සංඝයාට සතොස්ස ප්‍රධාන ආයතනයේදීම දන් දෙමින් ධර්ම දානමය පින්කම සිද්ධ කළා. නමුත් මේ පවතින තත්වයේ යටතේ ඒ අය තම අදිෂ්ඨානය අතපසු නොකොට ඊ타ත්ම සදහැසිතින් යුක්තව දිදුල මාධ්‍ය ජාලය සම්බන්ධ කරගෙන මෙම ධර්මානුශාසනාව පවත්වන්නට අදිටන් කරගෙන තිබෙනවා. ඉතින් එහිදී මෙම ධර්මානුශාසනාව දිදුල සමග ඒකාත්මිකව සිදු කිරීමේදී සතොස ආයතනයේ ප්‍රධාන වශයෙන් මට කියපු දෙයක් තමයි හිතුවටත් වඩා ලිංගතුව හිතුවටත් වඩා ඊ타ත්ම කාර්යශූරව කාර්යක්ෂමව මෙම ධර්මානුශාසනාව දිදුල මාධ්‍ය ජාලය තුලින් ප්‍රචාරය කිරීමට මෙම කාර්ය මණ්ඩලය උත්සුක වෙච්ච බව. ඉතින් ඒ පිළිබඳව ඒ අය පෞද්ගලිකව මට ස්තුති කළා, පුණ්‍යානුමෝදනා කළා. සදහැවතුනි, අපි අඩුවට මොනවාම හරි බඩු ගන්නවා නම්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගන්නවා නම් අපිට එදා මතක් වෙච්ච තැන තමයි සමූපකාරය කියලා කියන්නේ. ඉතින් සමූපකාරය ගැන සඳහන් කරනකොට වත්මන වන විට අපි එය හඳුන්වන්නේ ලංකා සතොස හැටියටයි. සමූපකාර තොග සංස්ථාව සතොස නමින් හඳුන්වනවා. ඉතින් සතොසේ ඉතිහාස කතාව ගැන අපි මදක් විමසා බැලුවොත් එහෙම 1949 අංක 47 දරන සමූපකාර තොග සංස්ථා තොග වෙළඳ සංස්ථා පනතින් 1950 ජූලි මාස පළමු වන දින ස්ථාපිත සතොස ලංකාවේ ප්‍රථම රාජ්‍ය සංස්ථාව බවට පත් වෙලා තිබෙනවා. රජයේ ප්‍රධානම මිලතීරකයා බවට පත් කරමින් වෙළඳපොළ තුල පාරිභෝගිකයා සුරක්ෂිත කිරීමටත් ජාතික ආපදාවන් වලදී ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමටත් අරමුණු කොටගත් සතොස වත්මන් ආදර්ශ පාඨය බවට පත් වෙලා තිබෙන්නේ ජාතියට පෝෂණය සැපයීමයි. 1970 දශකයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේ සහ බෙදා හැරීමේ ඒකාධිකාරී පවත්වාගෙන ගිය සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ අධ්‍යතනයට ගැළපෙන පරිදි සවිබල ගැන්වීම එමෙන්ම වත්මන් අතිගරු ජනාධිපතිතුමන්ට, ගරු අග්‍රාමාත්‍යතුමන්ට, ගරු වෙළඳ අමාත්‍යතුමා ඇතුළු වත්මන් රජයේ සහ වෙළඳ අමාත්‍ය ලේකම්තුමිය ඇතුළු අමාත්‍යංශයේද සමස්ත සතොස කළමනාකාරීත්වයේද අරමුණු බවට පත් වෙලා තිබෙන්නේ යහපත් සුරක්ෂිත ආහාර ද්‍රව්‍ය අත්‍යවශ්‍ය දේවල් සතොස මගින් ජනතාවට ලබා දීමයි. ඉතින් කොවිඩ් අර්බුදයේ හමුවේදීත් රට වසා තැබූ මොහොතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ යාන්ත්‍රණය සතොස හරහා ඉතාමත්ම හොඳින් සිද්ධ කොට තිබෙනවා. ඉතින් 71 වන සංවත්සරයේ සමරන සතොස්සේ බලාපොරොත්තුව තමයි අපේ ලාංකික ප්‍රජාවට ඉතාමත්ම හොඳ සේවාවක් ලබා දීම. ඉතින් මෙම ධර්මානුශාසනාව සංවිධානය කිරීමේදී ටීවී දිදුල මාධ්‍ය ආයතනය සමග සතොස්ස වත්මන් සභාපතිතුමන් වන නීතිඥ වෙනුර ගුණවර්ධන මහත්මයාට විශේෂ පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට ඕනේ. එමෙන්ම නියෝජ්‍ය සභාපති නීතිඥ
තුෂාර දිසානායක මහත්මයාටත් අපි ආශිර්වාද කරන අතර සාමාන්‍යාධිකාරී විපුල කිත්සිරි සිල්වා මහත්මයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් මෙම ධර්මානුශාසනාවේ සම්බන්ධීකාරකත්වයේ ඇති කරලා දුන්න ඒ පින්වත් නෝන මහත්මියටත් අපි සෙත්පතා ආශිර්වාද කරනවා. ඔබ හැමතෙම මෙම ධර්ම දානමේ කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වාසනා වෙත්වා කියලා. අද මෙම ධර්මානුශාසනාවෙන් ඔබට කියලා දෙනවා දසරාජ ධර්මයන් පිළිබඳව. අපි අහලා තිනවා වරින් වර දසරාජ ධර්මයෙන් රජකම් කරපු රජවරු ගැන. නමුත් බොහෝ දෙනෙක් මේ දසරාජ ධර්මයට අදාළ ඒ රාජ ධර්ම 10 මොනවාද කියලා දන්නේ නැහැ. රටක් පාලනය කිරීමේදී මොනවාද මේ උපකාරී වෙච්ච ධර්ම කාරණා 10. මම ඒවා අනුපිළිවෙලින් ඔබට කියලා දෙන්නම්. දසරාජ ධර්මයන්හි යෙදෙන පළමු කාරණය තමයි දානය කියලා කියන්නේ. දෙවන කාරණය සීලය. තුන්වන කාරණය පරිත්‍යාගය. හතරවෙනි කාරණය ඍජු බව. පස්වන කාරණය මෘදු බව. හයවන කාරණය තපස. හත්වන කාරණය ක්‍රෝධ නැති බව. අටවන කාරණය අවිහිංසාව. නවවන කාරණය ඉවසීම. දහවන කාරණය අවිරෝධතාව. දැන් අපි එකින් එක බලමු මේ කාරණා කොහොමද අපි තේරුම් ගන්න කියලා. ලෝකයට කලින් කල වරින් වර සම්බුදුවරු පහළ වෙනවා වගේම ලෝකයට කලින් කල වරින් වර චක්‍රවර්ති රජවරු පහළ වෙනවා. චක්‍රවර්ති රජවරු මේ මුළු පෘථුවියටම එකම අණක් යටතේ පාලනය කරනවා. ඒ චක්‍රවර්ති රජවරුන් සතුව පැවති උත්තම ගුණ 10 තමයි දසරාජ ධර්ම කියලා කියන්නේ. ඉතින් වත්මන් පාලන අධිකාරියටත් මේ දසරාජ ධර්ම ඉතාමත්ම වැදගත්. ආයතනයක ප්‍රධානීන්ට මේ දසරාජ ධර්ම ඉතාමත්ම ප්‍රයෝජනවත්. අපි ගමු පළවෙනි කාරණය. දානය. දානය කියලා කියන්නේ විවිධ අගහිඟකම් පවතිනනේ මේ සමාජයේ ජීවත් වෙන ප්‍රජාවට. හැම කෙනාටම එක වගේ නැහැ. එක වගේ ධනවත් නැහැ. පොහොසත් නැහැ. ඇති හැකිකම් නැහැ. එතකොට අපි අතර ඉන්න අයට අපි හොයලා බලලා අසරණව ඉන්නවා නම්, පීඩාවෙන් ඉන්නවා නම් ආන් ඒ අයට වරින් වර කලින් කල උදව් උපකාර කළ යුතුයි. අසරණයන් නගා සිටවිය යුතුයි. ආන් ඒ පිළිබඳව අපි අවබෝධයක් ඇති කරගන්නට ඕනේ. දසරාජ ධර්මවල පළමු කාරණේ තමයි අසරණයන් නගා සිටවීම. චක්‍රවර්ති රජවරු මේ ලෝකෙට අනුශාසනා කරනකොට අසරණයන්ට අත්‍යවශ්‍ය දේවල් සපයා දීම, දිලින්දන්ට ධනය ලබා දීම එදා සිට කරපු කටයුත්තක්. එන වර්තමානයේ පවා එවැනි දේවල් සිද්ධ වෙනවා. දැන් අපි ගත්තොත් සමෘද්ධි සහනාධාරය, දැන් මීට පෙර තිබ්බ ජනසවිය කියලා එකක් තිබ්බා. විවිධ නම් වලින් මේවා හැඳින්නුවා. හැබැයි මේ වර්තමානයේ වන විට ඒ රජයෙන් ලබා දෙන දීමනා කොහොම ලබා දුන්නත් රජයට, පාලන අධිකාරියට, නිලධාරීන්ට තියෙන චෝදනාවක් තමයි මේ දුප්පතුන්ගේ දේවල් පවා මේ අය ගසා කනවනේ කියන කාරණය. ඉතින් ඒව නිකම්ම මිනිස්සු බොරුවට කියන කතා නෙමෙයි. ඒවැ සත්‍යතාවයක් පවතිනවා. ඔබ දන්නවාද අන් අය සතු දේවල් Taman සතු කර ගැනීමේදී, කෙටියෙන්ම කිව්වොත් හොරකම් කිරීමේදී ඔබට ලැබෙන වාසි මොනවද කියලා? ඔබට හොරකම් කිරීම නිසා අන් සතු දෙයක් Taman සතු කර ගැනීමෙන් සැපට සනීපට ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි අපිට උඩින් පෙනෙන කාරණය. එතකොට හොරකම් කරලා අන් සතු දේවල් Taman සතු කරගෙන සැපට සනීපට ජීවත් වෙන අය ඉන්නවා. ඇතැම් විට මේ රුපියල් 1000 2000 3000 නෙමෙයි. ලක්ෂ ගණන් වලින්, කෝටි ගණන් වලින්, ඇතැම් විට මිලියන බිලියන ගණන් වලින් පවා මහා පරිමාණ හොරකම්
සිද්ධ වෙනවා. හොරකම් සිදුවීමේදී රජයේ ආයතන වලට ප්‍රධානම චෝදනා එල්ල වෙනවා. රාජ්‍ය දේපල අවභාවිතාව කියන වචනේ යොදනවා. රාජ්‍ය දේපල සොරකම් කිරීම, රාජ්‍ය දේපල මංකොල්ල කෑම වගේ වචන අපිට නිතර අහන්න ලැබෙනවා. ඔබ දන්නවාද මේ හොරකම් කරාට පස්සේ වෙන වාසි වගේම අවාසිත් තියෙනවා කියලා? මොකද අවාසිය? සිංහල වචනෙන් කිව්වොත් අපිට කලක් එනවා හොරකම් කරන මිනිස්සුන්ට වැලේ වැල් නැති වෙනවා. වැලේ වැල් නැති වෙනවා කියලා කියන්නේ අපි අන්සතු දේවල් Taman සතු කර ගැනීමේදී తాවකාලික සතුටක් විනෝදයක් ලබනවා තමයි. අර හොරකමෙන් වංචනිකව ලබා ගන්නා දේවල් Taman සතු කර ගැනීම නිසා Tamanට ඒ ලැබෙන දේවල් වල වටිනාකම නැති වෙනවා. වෙහෙස මහන්සි වෙලා හරි හම්බ කරගත්තා වගේ නෙමෙයි. හොරකම් කරපු දේවල් වල වටිනාකමත් අඩුයි, ඇතැම් විට පිනට ලැබෙන දේවල් වල වටිනාකමත් අඩුයි. ඒකත් කියන්න ඕනේ. ඔබට කෙනෙක් නිකම්ම මොනවා හරි ගෙනලා දෙනව නේද? ඒකත් ඔබට අගයක් නැහැ. හොරකම් කරන එකෙත් අගයක් නැහැ. එතකොට මොකද වෙන්නේ? අපි නිස්කාරණේ අධිපරිභෝජනයට යමු වෙනවා. ඇයි දුක් මහන්සි වෙලා හරි හම්බ කරපු දේවල් නෙමෙයිනේ. දුක් මහන්සි වෙලා හරි හම්බ කරපු නැති නිසා Taman ඔහේ ඒව නාස්ති කරලා දානවා. නිස්කාරණේ වේදම් කරලා දානවා. එතකොට හොරකම් කරපු දේවලුත් ඉක්මනින්ම ෂේ වෙන්නට ඒක හේතුවක් වෙනවා. ඒ විතරක් නෙමෙයි. සොරකම හේතුවෙන් අපකීර්තියක් පැතිරෙනවා. Tamanගේ කීර්ති නාමයේ කැත වෙනවා. ඇතැම් විට ඒවා પરම්පරා ගාණක් ගියත් මකන්න බැරි වෙනවා. ඒ අයගේ પરම්පරාව ඉතින් ආච්චිල සීයලාගේ ඉඳලා හොරුනේ. මංකොල්ලකාරයන් රාජදේපල මංකොල්ල කාපු අයනේ කියලා ඔබ මිය පරලෝ ගිය කාලකවත් ඔබට සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. අනාගත පරපුර පවා යලි උපදින්න ඉන්න පරපුර පවා මත උපදින පරපුර පවා ඔබට චෝදනා කරනවා, නිඳා කරනවා, අපහාස කරනවා සොරකම හේතුවෙන්. අපකීර්තිය පැතිරෙනවා. සොරකම් කරන කෙනා తాවකාලික ලාභයක් තකා සොරකම් කළාට ඒ తాවකාලික දේත් නැති වෙන්නට කරුණු යෙදෙනවා. ඇතැම් විට ඔබ රාජ්‍ය දීපල සොරකම් කරනවා නම්, අවභාවිතා කරනවා නම් ඔබට ඒකෙන් වෙන ලොකුම හානිය තමයි ඔබේ ඊළඟ පරපුර, ඔබේ දරුවන් වේවා, දරුවන්ගේ දරුවන් වේවා ඒ ධනෙ විනාශ කරන අය බවට පත් වෙනවා. එහෙම නැත්නම් ධනෙ විනාශ වෙන්න කරුණු යෙදෙනවා. ඔබට වෙන්නට පුළුවන්, ඔබේ බිරියට වෙන්න පුළුවන්, ඔබේ ළඟම නෑයෙක්ට වෙන්න පුළුවන්, දරුවන්ට වෙන්න පුළුවන්, මොනුබුරු මිනිබිරියන්ට වෙන්න පුළුවන්. සුව කිරීමට අපහසු බරපතල පිළිකාවනි රෝග තත්වයන් හටගඩට හේතු වෙනවා. ඊට පස්සේ අර හොරකම් කරපු සල්ලි ඒ අසනීප වලට, ඒ ශල්‍ය කර්ම වලට රෝහල් ගාස්තු වෙනුවෙන් අපිට වියදම් කරන්න සිද්ධ වෙනවා. මේක බරපතල තත්වයක්. ඔබ හොරකම් කරාට පස්සේ ඔබට උපදින දරුවන්, ඔබේ දරුවන්ට උපදින දරුවන් මන්ද මානසික දරුවන් වෙලා උපදිනවා. ඊට පස්සේ තින් ජීවිත කාලෙම ඒ දරුවන් වෙනුවෙන් නැහෙන්නට සිද්ධ වෙනවා. එහෙම දේවල් මේ සමාජයේ අපිට බහුලව දක්නට ලැබෙනවා. මේ සොරකමේ ආදීනව. භාග්‍යතුන් වහන්සේ දුස්සීල වීමේ ආදීනව පහක් දේශනා කරනවා. සොරකම් කිරීමෙන්, අනිකුත් පංච දුෂ්චරිතයන් සිද්ධ කිරීමෙන් ඔබේ භවභෝග සම්පත් හිතා ගන්න බැරි විදිහට විනාශ වෙලා, නාස්ති වෙලා යනවා. අපකීර්තිය පැතිරෙනවා. ඔබට විශාරදව සමාජයට පැමිණෙන්නට බැරි වෙනවා. ඇයි? හොරෙක් කියලා හංවඩ ගැහුණාට පස්සේ නුවණැති බුද්ධිමත් සමාජයකට ඔබට විවෘත වෙන්නට බෑ, අභිහිත වෙන්නට බෑ, එඩිතර වෙන්නට බෑ. ඇයි? ඔබේ හෘද සාක්ෂිය දන්නවා ඔබ සොරකම් කළ බව, සොරකම් කළ වග. ඒ විතරක් නෙමෙයි, පව්කම් කරගත්තට පස්සේ, මේ විදිහට රාජ්‍ය දේපල අවභාවිතා කරාට පස්සේ මරණාසන්න මොහොතේ සිහි මුලා වෙනවා. මරුණට පස්සේ නිරේ උපදින්න සිද්ධ වෙනවා. ලෝකම නිරේ පැහෙන්න සිද්ධ වෙනවා. මහා නිරේ ගිනි දැල් වලට මැදි වෙලා දුක් විඳින්නට සිද්ධ වෙනවා. කොටින්ම ගූත නරකයට පවා, අසුචි නිරේට පවා වැටෙන්නට සිද්ධ වෙනවා. ඒක නිසා මේ පිළිබඳව අවබෝධ කරගන්නට ඕනේ. ඒක නිසා දසරාජ ධර්මයන්හි පළමු කාරණේ දානය. අන් අයට අපි යමක් පරිත්‍යාග කරන්නට ඕනේ යහපත් සිතින්මයි. දිලින්දන්
දුප්පතුන් දුගියන් නගා සිටවන්නට ඕනේ. දැන් ඥාතීන් පවා ඉන්නවා නැති බැරි අහිංසක නෑයෝ ඉන්නවා. ඒතර ඇති හැකි කෙනා නැති බැරි අහිංසක නෑයන්ට සලකන්නට ඕනේ. ඒක ලෝක ධර්මයක්. ඒකට ඥාති සංග්‍රහය, ඥාති බලි කියලා කියනවා. ආන් එතකොටයි ඔබේ ධනය දීපල සුරක්ෂිත වෙන්නේ. මේ ලෝකේ අපිට නොපෙනෙන ධර්මතාවයක් තිබෙනවා. ආන් ඒ ධර්මතාවය යට කරන්න අපිට පුළුවන් කමක් ඇත්තේ නැහැ. දෙවන කාරණය. දසරාජ ධර්ම වලින් ලෝකයක් පාලනය කරන, රටක් පාලනය කරන, ආයතනයක් පාලනය කරන කෙනා ස්වයං විනයක් ඇති පුද්ගලයෙක් බවට පත්වන්නට ඕනේ. මොකද්ද ස්වයං විනය කියලා කියන්නේ? තමන්ට පණිවිඩයක් දෙන්නට පුළුවන් වෙන්න ඕනේ තමන්ටම. මේක වැරදි, මේක කරන්න එපා. මේක නුසුදුසුයි, මේක කරන්න එපා. මේක ගැළපෙන්නේ නැහැ, මේක කරන්න එපා. මෙතනින් බැහැර වෙන්න. මේක නොකොට ඉන්න. මේක නොකියා ඉන්න. ආන් ඒකයි මෙතන සීලය කියලා කියන්නේ. එහෙනම් දසරාජ ධර්ම වලට අයිති දෙවන කාරණේ තමයි ස්වයං විනය. ඒක ධර්මයේ හඳුන්වන්නේ සීලය හැටියටයි. සීලයක් ඇති කෙනා, ස්වයං විනයක් ඇති කෙනා තමන්ව රැක ගන්නවා. තමන් වටා ඉන්න අයවත් රැක ගන්නවා. තමනුත් වැදගතෙක් බවට පත් වෙනවා. අන් අයගේ වැදගත්කමට හානි නොකරන තැනැත්තෙක් බවට පත් වෙනවා. ලෝක ප්‍රකට ආයතනයක ආයතනයේ ප්‍රධානියා සේවිකාවක් සිප ගන්නට ගිහිල්ලා ප්‍රශ්නයක් හටගත්තා. මේක ලෝකේ පුරා ප්‍රචාරය වෙලා ගියා. අන්තිමට මේ ප්‍රධානියාට සිද්ධ වුණා ප්‍රසිද්ධියේ සමාව අරගෙන තම තනතුරෙන් ඉල්ලා ආස්වන්නට. බලන්නකො බරපතල අපරාධයක් කරලාද නැහැ. මේ සුළු සේවිකාවකට අතවර කරන්න ගිහිල්ලා, සිප ගන්න ගිහිල්ලා. දැන් ස්වයං විනයක් නැතිවීම නේද මේකට හේතුව? එහෙනම් ස්වයං විනය කියන එක තමන්ව වැදගත්ෙක් බවට පත් කරනවා. පින් රැස් වෙනවා කියන එක තමයි ප්‍රධානම කාරණේ. ඒක නිසා ස්වයං විනයක් ඇති කර ගන්නටත් ඕනේ. තුන්වන කාරණේ තමයි පරිත්‍යාගය. පරිත්‍යාගය කියන කාරණය කැපවීම නමින් හඳුන්වන්නත් පුළුවන්. පරිත්‍යාගය කැපවීම කියනකොට කායික පරිත්‍යාගය සහ මානසික පරිත්‍යාගය. කායික කැපවීම සහ මානසික කැපවීම. අපි රටක ජීවත් වනකොට, ආයතනයක සේවාව කරනකොට අපි ඒ වෙනුවෙන් කැප වෙන්නට ඕනේ. ඔබ පරිත්‍යාග කරන්නට ඕනේ. මෙතන මේ පරිත්‍යාග කරනවා කියලා කියන්නේ දන් දෙනවා කියන එක නෙමෙයි. අංක එකටම කතා කරා දානය පිළිබඳව. 2 සීලය. 3 තමයි පරිත්‍යාගය. ඒතර දසරාජ ධර්ම වල පරිත්‍යාගය කියලා කියන්නේ කැපවී කටයුතු කිරීම. ආන්ගේ කැපවී කටයුතු කිරීමත් රාජ්‍ය සේවකයෙකුට ඉතාමත් වැදගත් කාරණයක්. අද වන විට රාජ්‍ය සේවය ඉතාමත් මන්දගාමී මට්ටමක තමයි පවතින්නේ. අකුරට වැඩ. පොඩ්ඩ බැරි වෙන්න බෑ වර්ජන. අර මුලින් සඳහන් කරපු රාජ්‍ය දීපල අවභාවිතාව. ඉතින් මේවා පාර්ලිමේන්තුවේ සිට තියෙන දුර්වලතා. ඒක නිසා කැපවීම කියන එක හරියට අවබෝධ කරගන්න නම් තමන් කවුද කියන එක තේරුම් ගන්න ඕනේ. තමන්ගේ තනතුර මොකක්ද කියලා තේරුම් ගන්නට ඕනේ. මම මේ තනතුරටපත් උනේ. මට මේ තනතුරට අදාළව වැටුපක් ලැබෙන්නේ, වේතනයක් ලැබෙන්නේ. මම මේ තනතුර දරන නිසා. එහෙනම් ඊට අදාළ කැපවීම සේවාව මං කළ යුතුයි කියන අදිෂ්ඨානයත් ඇති කරගන්නට ඕනේ. රාජ්‍ය සේවකයන් විසින් සේවාවට කැප වෙන්නට ඕනේ. සේවාවට කැපවීම කියලා කියන්නේ උදෑසන 8:30ට වැඩමුළුවේ පටන් අරගෙන 10ට තේ වේලාව ගන්නවා. 10 මාර වෙනකන් හරියට පැය භාගය යනවා. ඊට පස්සේ 12 මාට ආයෙමත් දිවා ආහාරය. හරියටම දිවා ආහාරය ලැබෙන පැය භාගයේ පැය අකුරටම ගන්නවා. දශමයට ගන්නවා. ආයෙ හවස තේ විවේකයේ 3ට 3 මාරට. ඒකත් වේලාවටම ගන්නවා. සේවාව අවසන් කරනකොට වැඩ ඉවර වෙන්නේ 4 මාට නම් 3:45 ඉඳලා ලෑස්ති වෙනවා. පැය 8ක් සේවාව කරනවා කියලා කිව්වට බැලින්නම් හරියට පැය 6ක්වත් සේවාව කරලා නැහැ. ඉතිරි කාලේ අපි වැඩ කරොත් අති කාල හැටියට යන ඕවර් ටයිම් හැටියට යනවා. ඒතර බලන්න. දවසේ පැය 24ක් තියෙනවා. පැය 8යි රාජකාරී කරන්නේ. ඒතකොට දවසේ පැය 24න් පැය 8යි කියලා කියන්නේ දවසෙන් 3න් 1යි. 3න් 1ක් සේවා කාලය තුල හරියට ඒ සේවාව කරන්නේ නැත්තම් අපිට පුළුවන් ද දියුණු වෙන්නට රටක් හැටියට ආයතනයක් හැටියට ගොඩ යන්නට පුළුවන්ද?
මේ අකුරට වැඩ කිරීමේ ප්‍රතිපත්ති තුල අපිට දියුණුවක් කරා යන්නට බෑ. ඒකමයි අපි වගේ රටවල් මේ තත්ත්වයටපත් වෙලා තිබෙන්නේ. දැන් බලන්න ඩොලරය රුපියල් 250කට ආසන්න වේගෙන එනවා. දැන් අපි මේ ධනවත් වෙලාද? නේද? සෞභාග්‍ය සම්පන්න වෙලාද? සංවර්ධිත වෙලාද? තව තවත් අපි අමාරුවේ නේද මේ වැටෙන්න යන්නේ? ඇයි? අපි මේ පුරවැසියන් හැටියට රටක් හැටියට සේවය කරනකොට පුරවැසියන් පිරිසක් හැටියට රටේ ජනතාවක් හැටියට සේවය කරනකොට අපිට රට ජාතිය ගැන හැඟීමක් තියෙන්න දෙපෑ. අපේ රට ජාතිය ගැන හැඟීම තිබ්බා මීට පෙර. දැන් දේශපාලනය කියලා කියන්නේ පෙර ගරු සේවයක්. රාජදේපල මංකොල්ල කෑමක් අවභාවිතා කිරීමක් නෙමෙයි. අල්ලස් ගැනීමක් නෙමෙයි. කොමිස් ගැනීමක් නෙමෙයි. ගරු සේවයක්. එතකොට ගරු කියන කෑල්ල මුලට ආවා. එතකොට ගෞරවනීය සේවාවක නිසා තමයි ගරු කියන කෑල්ල ඉස්සරහට එන්නේ. එතකොට ගරු කියන අය වැටුප් ලබාගෙනවත් නැහැ. තමන්ගේ පාරම්පරික දේපල පවා රටේ සංවර්ධනයට, පළාතේ ගමේ සංවර්ධනයට යොදලා තියෙනවා. අද ගමේ පාරක් කොන්ක්‍රීට් කරත් ලක්ෂ 10ක් නම් ඒකට සම්මත වෙන්නේ, අනුමත වෙන්නේ. ලක්ෂ 5කවත් අපිට සිමෙන්ති කොන්ක්‍රීට් ටික ලැබෙන්නේ නැහැ. ලක්ෂ 10ක් අපිට පාස් වුණත්, අනුමත වුණත් ලක්ෂ 5කවත් අපිට වැඩේ වෙන්නේ නැත්නම් ඉතිරි ලක්ෂ 5ට මොකද වෙන්නේ? හැම තැනම තියෙන කොමිස් මගඩි, අල්ලස්, දූෂණ, වංචා, හොරකම්. අපේ රට මේ තත්ත්වයටපත් උනේ ක්‍රමානුකූලව, ඒක පාට නෙමෙයි. එක රැයෙන් වැටුණා නෙමෙයි. ක්‍රමානුකූලවයි මේක සිද්ධ වුනේ. බුදුදහම වුණත් කතා කළා, බුදුබණ වුණත් කතා කළා. ඒක භාවිතාවට ගත්තේ නැහැ. බුදුගුණ කටවල් වල තිබ්බා. බුදුබණ කටේ තිබ්බා. ඒ අහන බුදුබණ අපේ හිත්වලට ගියේ නැහැ. ඒකයි මේ නස්පැත්තිය. ඒකයි මේ ප්‍රශ්නේ අපිට හටගත්තේ. ඒක නිසා සේවාව කරන කෙනා සේවාවට කැප වෙන්නට ඕනේ. කැපවීම තුළ තමයි අපිට දියුණුවක් ලබන්නට පුළුවන් වෙන්නේ. දැන් ඔබට පෞද්ගලික ජීවිතය ගත්තත් දවසේ 24 පැයෙන් ඔබ පැය 16ක්වත් වැඩ කරන්න ඕනේ දියුණු වෙන්න නම්. ඔය ඉන්න තත්ත්වෙන් ගොඩ එන්න නම්. සෞභාග්‍ය සම්පන්න ජීවිතයක් ගොඩනගා ගන්න නම් පැය 24න් පැය 16ක්වත් ඔබ වැඩ කරන්න ඕනේ. පැය 8ක් ඔබ වෙනුවෙන් තියාගන්නට ඕනේ. ලෝකයේ දියුණු වෙච්ච ව්‍යවසායකයන්, ලෝකේ වෙනස් කරපු මිනිස්සු එහිමයි කැප වෙලා තියෙන්නේ. ඒකයි ලෝකේ සංවර්ධිත රටවල්, සංවර්ධනයේ වෙමින් පවතින රටවල්, සංවර්ධනයේ නොවූ රටවල් කියලා මේවා මේ වෙන වෙනම බෙදෙන්නේ. කැටගරිස් වෙලා තියෙන්නේ ඒකයි. ඉතින් ඒක නිසා අපි මේක තේරුම් ගන්නට ඕනේ. ඊළඟ කාරණය ඍජු බව. රාජ්‍ය නායකයෙක් වේවා, ආයතනික ප්‍රධානීන් වේවා, ඍජු ප්‍රතිපත්තියක් ඇතුව කටයුතු කරන්නට ඕනේ. වංක වෙන්නට, වංචනික වෙන්නට හොඳ නැහැ. ඒ ඍජු බව ආයතනික ප්‍රධානීන්ට, රාජ්‍ය නායකයන්ට ඉතාමත් වැදගත් කාරණයක්. ඍජු බව කියලා කියන්නේ සැරපරසු බව කියන එක නෙමෙයි. දරුණු බව කියන එක නෙමෙයි. තේරෙනවද? ඍජු බව කියලා කියන්නේ ප්‍රතිපත්ති ගරුක බව කියන කාරණය. ප්‍රතිපත්තියකට අනුව වැඩ කිරීම. දැන් බලන්න මේ දිනවල අර පොහොර ප්‍රශ්නයක් යනවා. හැමතැනම වර්ජන. එක ගොවියෙක් කියනවා මාධ්‍යට වෙන්දට මගේ වගාවට මම පොහොර මිටි 30ක් යොදනවා. මේ පාර මට 10යි ලැබුණේ. එතකොට කොහොම පොහොර ගැහිල්ලක් ගහලා තියෙනවද? එහෙනම් අපි මේ එළෝලු පළතුරු හාල් කියලා, බත් කියලා අපි අනුභව කරලා තියෙන්නෙම මොනවද? රසායනික පොහොර. ඉතින් වකුගඩු නරක් වෙලා තිබ්බොත් නේද? වකුගඩු නරක් වීමෙන් අවසන් වුණොත් මේක ලොකු දෙයක්. මේ පිළිකා කියලා කියනවා නේද? විවිධ ප්‍රශ්න කියලා කියනවා. පුංචි ළමයින් ඉඳලා ඇස් පෙනෙන්නේ නැහැ. නේද? විවිධ ආබාධ, ස්නායු ආබාධ, විවිධ ලෙඩ රෝග. මේවට හේතුව මොකද්ද? අපි මේ ගන්න ආහාරවල තියෙන වසවිස. ඉතින් මිනිස්සු කාබනික පොහොර වලට යොමු වෙයිද? ශනික දියුණුවට නේද? ශනික සංවර්ධනයට හුරු වෙච්ච ජනතාවක් ආයි මේ වගේ හිමින් යන ගමනකින් අපිට ගොඩනගන්නට ලැබෙනවා කියන එක අපි හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. මොකද මිනිස්සුන්ට පස්ස විනාශ වුණත් කමක් නැහැ. ඒ කියන්නේ මේ වගේ එක. භාගතුන් වහන්සේගේ උපමාවකින් කිව්වොත් එහෙම ඔන්න ගිමනින් පීඩාවටපත් වෙච්ච පිපාසිතයෙක් ඉන්නවා. මේ පිපාසිතයා පෙන් හොයාගෙන එනවා. පිපාසිතයා පෙන් හොයාගෙන එනකොට ඔන්න කෙනෙක් කියනවා ඔබට බීම වීදුරු දෙකක් තියෙනවා. එකක්
සුවඳත් හොඳයි, පාටත් හොඳයි, පෙනුමත් හොඳයි. රසත් හොඳයි. හැබැයි බිව්වට පස්සේ නුඹ මැරෙනවා එක්ක මාරාන්තික දුකටපත් වෙනවා. තවත් බීම වීදුරුවක් තියෙනවා. හැබැයි ඒක බීම කිව්වට ඒක තිත්ත කසායක්. පාටත් හොඳ නැහැ, පෙනුමත් හොඳ නැහැ, රසත් හොඳ නැහැ. හැබැයි බිව්වට පස්සේ ඔබ සුවපත් වෙනවා. දැන් මේ දෙකෙන් බුද්ධිමත් කෙනා තෝරගන්නේ මොකද්ද? කසාය කෝප්පේ නේද? ශනික පිපාසය ගැන කල්පනා කරපු කෙනා අර වසවිස දාපු අර පැණි බීම බීගෙන යනවා. මේ රසායනික පොහොර කියන්නත් ඒ වගේ. ශනික දියුණුවට, ශනික සංවර්ධනයට, ශනික වගාවන්ට, ශනික අස්වැන්නට මිනිස්සු දැන් හුරු වෙලා තියෙනවා. වසවිස දාපු පැණි බීම පිපාසයට බිව්වා වගේ. තිත්ත කසාය වරුදු දෙන්නේ නැහැ. ඇයි පාට නැහැ, පෙනුම නැහැ. මිනිස්සු මේකට කැමති නැහැ. ඉතින් මේ විවෘත ආර්ථිකයේ සාපේ තමයි අද මේ අපි භුක්ති විඳින්නේ අවුරුදු 30කට පස්සේ. ඒක නිසා අපි මෙන්න මේ කාරණා තේරුම් ගන්නට ඕනේ. ඍජු ප්‍රතිපත්ති ඇතිව කටයුතු කරොත් රටක් ආයතනයක් ගොඩනගන්නට පුළුවන්. හැබැයි අංකයකටම ආකල්ප වෙනස් වෙන්නට ඕනේ. ආකල්ප වෙනස් නොවුනොත් කොච්චර ප්‍රතිපත්ති ගරුක වුණත් ඒක ක්‍රියාත්මක කරන්නට ලැබෙන්නේ නැහැ. ප්‍රතිපත්ති ගරුක මිනිස්සයා දුකටපත් වෙලා පීඩාවටපත් වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. පස්වන කාරණය මෘදු බව. ඍජු බව වගේ මෘදු බව තියෙන්නත් ඕනේ. මෘදු බව කියලා කියන්නේ ප්‍රචණ්ඩ වෙන්නේ නැහැ. ප්‍රචණ්ඩව තීරණය ගන්න නැහැ. ඉක්මන් තීරණ ගන්න නැහැ. හදිසි තීරණ ගන්න නැහැ. ඒක නා මෘදු මොලොක්ව කටයුතු කරනවා. තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී අර තද බල විදිහට ප්‍රචණ්ඩව කටයුතු කරන්නේ මෘදුව මොලොක්ව උපක්‍රමශීලීව කටයුතු කරනවා. අංක 6 තපස. තපස කියන්නේ මනා හික්මීම. මනා හික්මීමක් අවශ්‍යමයි. අංක 7 ක්‍රෝධ නැති බව. ක්‍රෝධ නැති බව කියලා කියන්නේ පෙර වැරදි මතක තියාගෙන පලි නොගැනීම. දැන් මේ අවුරුදු 5න් 5 හරි 10න් 10 හරි ආණ්ඩු මාරු වෙනකොට දේශපාලන පලි ගැනීම කියන වචනයක් අපි අහලා තියෙනවනේ ප්‍රවෘත්තිවලදී. දේශපාලන සංවාදවලදී. මෙතෙන්ද කියන්නේ ක්‍රෝධ කරන්න එපා, විරුද්ධවාදීන්ගෙන් පලි ගන්න එපා කියන එකයි. ඒකත් රාජ්‍ය නායකයෙකුට ඒ වගේම ආයතනික ප්‍රධානියෙකුට බලපාන ප්‍රධානම කාරණයක් තමයි සේවක සේවිකාවන්ගෙන් තමන්ට පහළ ඉන්න අයගෙන් පලි නොගැනීම. අංක 8 අවිහිංසාව. අවිහිංසාව කියලා කියන්නේ වැරදි වලට සමාව දීම. වර්ධින්න පුළුවන්, වැරදෙන්න පුළුවන්. වැරදි සිද්ධ වෙන එක මොන ගතියක්ද? මිනිස් ගතියක් කියලා කියනවනේ. සමාව දෙන එක දේව ගතියක් කියලා අපි අහලා තියෙනවනේ. මේක ප්‍රසිද්ධ සිංහල පිරුලක්. එහෙනම් අවිහිංසාව තිබෙන්නට ඕනේ. වැරදි වලට සමාව දෙන්නත් ඕනේ. ඒ වගේම ඉවසන්නට ඕනේ. ඉවසනවා කියලා කියන්නේ දුරදක්නා නුවණින් කටයුතු කරනවා. එක පාරටම දියුණු වෙන්න බෑ. දැන් ගොඩාක් දෙනෙක් කුරු වෙලා තියෙන දෙමුහුන් ක්‍රමයට දියුණු වෙන්න. හයිබ්‍රිඩ් ක්‍රමයට. පැලයක් ඉන්දුවත් ඉක්මනින්ම ගෙඩිය ඕනේ. ඉක්මනින් මල් ඕනේ. ඉක්මනින් අස්වැන්න ඕනේ. එහෙම බෑ. ඉවසන්න ඕනේ. නේද? මිනිස්සුන්ගේ ආයුෂ කෙටි වෙනකොට, මිනිස්සු ආයුෂයෙන් පිරිහෙනකොට හැම දෙයක්ම ඉක්මනට කරගන්න ඕනකම ඇති වෙනවා. ඒක ඉතින් මේ යුගයේ තියෙන ස්වභාවයක්. ශනික ක්‍රමවලට යොමු වෙනවා. ආන් ඒ වගේ අපිට මේ රටක් සංවර්ධනය කිරීමේදී, ආයතනයක් ගොඩනැගීමේදී ශනිකව එක රැයෙන් ඒක කරන්න බෑ. එහෙනම් ඒක ප්‍රාතිහාරයක් වෙන්නට ඕනේ. එහෙනම් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ගෙනල්ලා ඒක කරන්න පුළුවන් වෙන්නට ඕනේ. එහෙම කරන්න බෑ. ඒක නිසා ඉවසීමේ යුක්තව රාජ්‍ය සේවකයන්, රාජ්‍ය පරිපාලකයන් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. 10 වන කාරණේ තමයි අවිරෝධතාව. අවිරෝධතාව කියලා කියන්නේ අන් අයගේ යහපත් අදහස් පිළිගැනීම. තමන් විතරක් නෙමෙයි, මම විතරක් නෙමෙයි. අන් අයගේ අදහස් වලටත් අපි නම්‍යශීලී වෙන්නට ඕනේ, ගරු කරන්නට ඕනේ. ඒවත් අපි පිළිගන්නට ඕනේ. ඒ යහපත අයහපත සලකලා සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කරොත් අපිට දියුණුව කරා යන්නට පුළුවන්. දැන් බලන්න සප්ත අපරිහානී ධර්මවල එදා භාගතුන් වහන්සේ විශාලා මහනුවර ලිච්ඡවීන්ට පවසන්නේ මොකද්ද? සමගිව රැස් වෙන්න, සමගිව සාකච්ඡා කරන්න, සමගිව විසිර යන්න. කොයිතරම් වැදගත්ද බලන්නකෝ. භාගතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ ලිච්ඡවීන් සමගිව රැස් වෙන තුරු
සමගිව සාකච්ඡා කරන තුරු සමගියෙන් විසිර යන තුරු මේ රාජ්‍ය විදින්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ රජේ පෙරලන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් වර්තමාන රජයට පවා අනාගතේ බිහි වෙන්න තිබෙන රජයන්ට පවා කොටින්ම ආයතනවල ප්‍රධානීන්ට පවා කුමන්ත්‍රණ වලට හසු නොවි තමන්ගේ ආයතනය තමන්ගේ රට ඉතා හොඳින් පාලනය කරගෙන යන්න නම් සමගිය කියන එක අංගයකටම බලපානවා. ඒ සමගියට හේතු වන කාරණා තමයි අර මුලින්ම සඳහන් කළේ දසරාජ ධර්ම හැටියට දානය, කියන අසරණයන් නගා සිටවීම, ස්වයං විනය, කැපවීමෙන් කටයුතු කිරීම, ප්‍රතිපත්තිගරුක බව, ප්‍රචණ්ඩ නොවීම, මනා හික්මීම, පෙර වැරදි වලට පලි නොගැනීම, සමාව දීම, දුරදක්නා නුවණ, අන් අයගේ යහපත් අදහස් පිළිගැනීම. මෙන්න මේ කාරණා තිබ්බොත් අරුබුද රහිතව අරුබුද අවම කරගෙන ගමනක් යන්නට පුළුවන්කම ලැබෙනවා. සතොස සංවත්සරේ නිසා සතොස ගැනත් යමක් සඳහන් කරන්න ඕනේ. සතොසේ බඩු ලාභයි. සතොසේ බඩු ලාභ වගේම බාලයිද? ඒකත් අපි කල්පනා කරන්න ඕනේ. වර්තමාන අපේ සමාජයේ ජීවත් වෙන දැන් දුප්පත් බොහෝසත් කතාවක් නෑ. මිනිස්සු ගණන් උනත් කමක් නෑ. හොඳ ප්‍රමිතියෙන් යුක්ත බඩු ගන්න තමයි කල්පනා කරන්නේ. එහෙනම් සතොසත් මෙතනදී අපි පරිවර්තනය කරලා යුතුයි කියලා යෝජනාවක් කරනවා. මොකද්ද යෝජනාව? බාලෙටම නෙමෙයි, ලාභෙටම නෙමෙයි. ලාභෙටම නෙමෙයි දෙන්න ඕනේ. ටිකක් මිල වැඩි වුණත් කමක් නැහැ. ප්‍රමිතියෙන් යුක්තව හොඳ දේවල් ලබා දෙන්න. දැන් ආර්ථික විද්‍යාවේදී අපිට කියලා දෙන්න පාඩම් 4ක් තියෙනවා. ඒකට P4 කියලා කියනවා. P4 කියලා කියන්නේ products එක, price එක, place එක, promote එක. ඒ කියන්නේ අපි නිවැරදි නිෂ්පාදනය කරන්නට ඕනේ. නිවැරදි දේ නිෂ්පාදනය කරන්නට ඕනේ. ප්‍රමිතියෙන් යුක්තව නිෂ්පාදනය කරන්නට ඕනේ. ගුල්ලෝ ගහපු හාල් පරිප්පු ඕවා නෙමෙයි. දැන් එහෙම චෝදනා තියෙනවනේ. අපි මේ විරුද්ධව කතා කරන්න එපේ. විරුද්ධව කතා නොකරොත් අපිට ගමනක් නැහැනේ. ඒක නිසා ප්‍රමිතියෙන් යුක්තව අපි හොඳ දේවල් නිෂ්පාදනය කළ යුතුයි. අංක 1. ප්‍රමිතියෙන් යුක්තව හොඳ දේවල් නිෂ්පාදනය කොට හොඳ මිලක් නියම කරන්නට ඕනේ. හොඳ මිලක් කියලා කියන්නේ ඉහළ මිලක් කියන එක නෙමෙයි. අඩු මිලක් කියන එක නෙමෙයි. සුදුසු මිලක්, ගැළපෙන මිලක්. එතකොට right products, right price. ඊළඟානේ තමයි right place. ඔබගේ ශාඛා ආයතන නියම තැන දාන්නට ඕනේ. දැන් බලන්න වර්තමානයේ තුල ෆුඩ් සිටි කියන සංස්කෘතිය. ඒ අය දන්නවා කොතනද මේක දාන්නට ඕනේ. කොතනද ජනයා ගැවසෙන්නේ. මිනිස්සුන්ට කොහොමද වාහන නැවැත්වීමේ රථගාල් කිරීමේ පහසුකම් සලසන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි. මිනිස්යන්ගේ ශනික අවශ්‍යතාවන් වන වැසිකිලි කැසිකිලි පහසුකම් පවා සපයලා තියෙනවා. කොයිතරම් වැදගත්ද කියලා බලන්නකෝ. ඉතින් මේක රාජ්‍ය මට්ටමින් කරන්න බැයිද? කරන්න පුළුවන්. හැබැයි අපි අර මම මුලින් කිව්වා වගේ ආකල්පමේ වශයෙන් වෙනස් විය යුතුමයි. එහෙම නැත්නම් ගමනක් නැහැ. ඊළඟ කාරණේ තමයි නිවැරදිව ප්‍රචාරය කරන්නට ඕනේ. දැන් සතොස්ස ගැන තියෙන මැසිවිලි, චෝදනා, බාලබඩු කියන කාරණේ අයින් කරලා දැන් සතොස්සේ හොඳ බඩු තියෙන, ප්‍රමිතියෙන් යුක්ත බඩු තියෙන්නේ. ටිකක් ගණන් ඉස්සරට වඩා නමුත් බඩු හොඳයි. ප්‍රමිතියෙන් යුක්තයි. වගකීමක් තියෙනවා කියන ඒ ප්‍රමිතිය ගත්තොත් එහෙම ඔය ෆුඩ් සිටි වගේම ජනතාව වැඩි කල නොගොස් සතොසට පෝලිං ගැහිලා එයි. සතොස ගැන අධ්‍යයනයක් කිරීමේදී මට හම්බුණා කාරණා ටිකක් 1970 සිට 77 දක්වා තමයි සතොසේ ස්වර්ණමය යුගය ලියවිලා තිබෙන්නේ ලක් ඉතිහාසයේ තුල. ඒ කාලය තුල මිනිස්සුන්ට සම්පකාරයෙන් බඩු ගන්නවා කියන එක තරම් ලොකු දෙයක් තිබිලා නැහැ. ඒ වගේ සමූපකාරය කියන එක, සතොස කියන එක ස්වර්ණමය දෙයක් බවට පත් කරන්න නම් ජනතාවගේ හිතට කාවද්දන්න නම් මහන්සි වෙලා වැඩ කටයුතු කළ යුතු වෙනවා සුළු සේවකයාගේ සිට. ඉතින් ඒක නිසා සුළු සේවකයාගේ සිට මහන්සිලා වැඩ කටයුතු කරන්න නම් රාජ්‍ය සේවකයන් ආකල්පමේ වශයෙන් පොහොසත් විය යුතුයි. හැම දෙයක්ම අකුරට නොකොට නිසි පරිදි නිසි කලට බුද්ධිමත්ව කැපවීමෙන් කටයුතු කළ යුතුයි. භාගතුන් වහන්සේ සිංහාලෝවාද සූත්‍රයේදී සිංහාලක ගෘහපති පුත්‍රයාට මෙසේ පවසනවා. ගෘහපති පුත්‍රය ආයතනික ප්‍රධානීන් තම සේවකයන්ට මෙන්න මේ යුතුයකම් පහ ඉෂ්ට කරන්නට ඕනේ කියලා කියනවා. ආයතනික ප්‍රධානීන් තම සේවකයන්ට මෙන්න මේ යුතුයකම් පහ ඉෂ්ට කරන්නට ඕනේ.
ඒ තමයි හැකියාවට ඔරොත්තු දෙන ලෙස කටයුතු පවරන්නට ඕනේ. ඒ කියන්නේ සුදුස්සන් බඳවා ගන්නට ඕනේ. නුසුදුස්සන් නෙමෙයි. තේනවද? දැනුගත් සුදුස්සන් කාර්යශූරාය බඳවා ගන්නට ඕනේ. දෙවන කාරණේ තමයි ආහාර පාන වැටුප් ආදිය නිසි පරිදි ලබා දෙන්නට ඕනේ. සේවාවට ගැළපෙන වැටුපක් ලබා දෙන්නට ඕනේ. අංක 3 රෝගී වූ විට විශේෂ උපකාර ලබා දෙන්නට ඕනේ. බලන්න කොච්චර මේ මානුෂීයයිද කියලා. බුදුරජාන් වහන්සේගේ මේ ආයතන පරිපාලන ක්‍රමය සේවකයන්ට කොහොමද හාම්පුතාලා සලකන්නට ඕන කියන එක මේ කියන්නේ සරලවම. හැකියාවට ඔරොත්තු දෙන විදිහට වැඩ පවරන්නට ඕනේ. ආහාර පාන වැටුප් සාධාරණ විදිහට ලබා දෙන්නට ඕනේ. රෝගී වූ විට ගිලන් වූ කල විශේෂ උපකාර ලබා දෙන්නට ඕනේ. අසනීප වෙනවා කියන එක හැමදෙනාටම පොදු දෙයක් නෙනේ. එහෙනම් රෝගී වූ විට ගිලන් වූ විට විශේෂ උපකාර ප්‍රතිකාර ලබා දෙන්නටත් කටයුතු කරන්නට ඕනේ. අංක 4 ලාභය බෙදා දෙන්නට ඕනේ. ලාභ ලැබෙනවනේ. ඒතකොට හිතෙයි පාඩු ලබන ආයතන කොහොමද සේවකයන් ලාභ ලබා දෙන්නේ කියලා. එහෙනම් ඒවා ලාභ ලබන ආයතන බවට පත් කරන්නට ඕනේ. මිනිස්සු ඉල්ලන දේ ලබා දෙන්නට ඕනේ. ඉල්ලුමට සැපයීම ලබා දෙන්නට ඕනේ. නිසි සේවාව ලබා දෙන්නට ඕනේ. නිවැරදි නිෂ්පාදනය කළ යුතුයි. නිවැරදි මිල තීරණය කළ යුතුයි. නිවැරදි තැනක් තිබිය යුතුයි. අදාළ දේ විකුණා ගැනීමට, අලෙවි කර ගැනීමට, ඒ වගේම නිවැරදිව අපි ඒක ප්‍රචාරණය කළ යුතුයි. සමාජයේ තියෙන දුර්මත දුරු කරන්නට කැප වෙලා කටයුතු කළ යුතුයි. දැන් අපි ටීබී ඉලංගරත්න මැතිතුන් ගැන කතා කරනවා. ලංකා සතොසේ සමුප්පාදකතුමා. එතුමා ගැනයි අපි කතා කරන්නේ. එතුමාගේ කැපවීම නිසා නේද? ආන් ඒකයි වර්තමානයේ තුල පවා සේවාව කරන අයට කැපවී කටයුතු කරොත් මේ ඉලංගරත්න මහත්තයලා වගේ ඒ බෝසත් චරිත ඇති කරගන්න ඔබටත් බැරි නෑ. පුළුවන්කම තිබෙනවා. ඒක නිසා ලාභය බෙදා දෙන්නට නම් ඔබ ලාභ ලබන තැනක් බවට පත් වෙන්නට ඕනේ. අංක 5 අවශ්‍ය කල සේවකයන්ට නිවාඩු ලබා දිය යුතුයි. ඉතින් ඒක නම් අමෝතුවෙන් කතා කරන්න ඕනේ නෑ. ලංකාවේ තියෙන ලෝකේ නිවාඩු වැඩිම රටවල් වලින් ඉහළම දර්ශකයේ ඉහළම තැනක තියෙන්නේ. නිවාඩු ඕනවටත් වැඩි නේද? මිනිස්සුන්ට නිවාඩු වැඩි වෙලා තියෙන්නේ. ඒක නිසා ආයතන ප්‍රධානීන් මේ යුතුයකම් 5 සේවකයන්ට ඉෂ්ට කළොත් ඒ සේවකයන් ඒ ආයතනයේට ඒ හාම්පුතාලාට මෙන්න මේ යුතුයකම් 5 ඉෂ්ට කරන්නට ඕන කියලා කියනවා. බලන්නකො මධ්‍යස්ථ බව. භාගතුන් වහන්සේ මේ සේව්‍ය සේවක කියන දෙපිරිසටම සමතුලිතව තමයි කරුණු කියන්නේ. සේවකයන් මෙන්න මේ යුතුයකම් ඉෂ්ට කරන්නට ඕන කියලා කියනවා. નિયમિત වේලාවටත් කලින් කටයුතු ආරම්භ කරන්නට ඕන කියලා කියනවා. මම අර මුලින්ම කිව්වේ අකුරට වැඩ කිරීම නෙමෙයි. දශමයට වැඩ කිරීම නෙමෙයි. දැන් බලන්න අකුරට තේ විවේකී ලබා ගන්නවා. නේද? අකුරට දිවා ආහාර විවේකී ලබා ගන්නවා. අකුරට ඉරිදා නිවාඩුව ලබා ගන්නවා. ඔබේ සේවාවත් අකුරට සිද්ධ වෙනවාද? අකුරට වැඩ කිරීම කියලා කියන්නේ සේවාව අකුරට සිද්ධ කරනවා කියන එක නෙමෙයිනේ. දරදඬු වෙනවා කියන එකයි. නමුත් ඒකට කියනවා අකුරට වැඩ කරනවා කියලා. අකුරට වැඩ කරනවා කියලා කියන්නේ නිසි පරිදි සාධාරණව සේවාව කරනවා කියන එක නෙමෙයි. ඒක නිසා මෙන්න මේක මතක තියාගන්න. નિયમિત වේලාවටත් කලින් කටයුතු ආරම්භ කරන්නට ඇයි? ඔබ ජීවත් වෙන්නේ ඔබේ රස්සාව නිසා, ඔබේ ආයතනය නිසා. ඔබේ අනාගත දියුණුව, ඔබේ දරුවන්ගේ අධ්‍යාපන සාර්ථකත්වය, ඔබේ බිරිඳගේ සතුට, ඔබ නිවසක් ගන්නවා නම්, වාහනයකට ලීසින් ගෙවනවා නම් නේද? කනකර ආභරණ තියෙනවා නම්, අනිකුත් දේපල වස්තුව තියෙනවා නම්, ඔබ රැකියා කරලා බැංකු ලෝන් අරගෙන තමයි ඒක කරගන්නේ. එතකොට ඔබට ඒ හැම එකක්ම සිද්ධ වෙන්නේ ඔබේ රැකියාව ඉතා හොඳින් කරගත්තොත් නේ. එහෙනම් රැකියාව පූජනීය දෙයක් බවට පත් කරන පූජාවක් කරනවා කියලා හිතලා රැකියාවට උදෑසන පැමිණෙන්න. ඒක අංක 1 සේවකයන් ලබා දෙන උපදෙස්. අංක 2 කාලය උපරිම යොදාගෙන සේවාව කරන්න. Tamanගේ කාලය උපරිම යොදාගෙන තමයි තමන්ගේ සේවාව කළ යුත්තේ. අංක 3 ආයතනයේ සතු දෑ සොරකම් නොකිරීම යහපති. භාගතුන් වහන්සේ නම් ඒක දන්නවා. මේ මිනිස්සු Tamanගේ හරි හම්බ කරන තැන් වලින් හොරකම් කරනවා කියන එක බුදුරජාණන් වහන්සේ දැනගෙන ඉඳලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරනවා Taman හරි හම්බ කරන තැන සතු දේවල්
හොරකම් කරන්න එපා කියන කොටින්ම ෆොටෝකොපි කොලයක් පවා ෆොටෝකොපියක් පවා නේද? දැන් මේ Zoom තාක්ෂණයෙන් ඔන්ලයින් ළමයි ඉගෙන ගන්නේ. ඒතර අම්මා කියනවා නම් එහෙම නැත්නම් තාත්තා කියනවා නම් මම පුතේ මේ ඔෆිස් එකෙන් ගහගෙන එන්නම්කෝ. ඔයාට අවශ්‍ය කොපි ටික කියලා. එතකොට ඒ කොපි අරගෙන යන්නේ කොහෙන්ද? ගෙදරින්ද? නැත්නම් කාර්යාලයෙන්ම ලබා ගන්නවාද? එහෙනම් ෆොටෝකොපියක්වත් හොරකම් කරන්න එපා. ෆොටෝකොපියක් කියන එක පුංචි මුදලක් නෙවෙයි වෙන්නේ රුපියල් 5ක් 10ක් වගේනේ. රුපියල් 5කට 10කටවත් ඔබ හොරෙක් වෙන්නට එපා. ඒ ණය ඔබට ආපහු ගෙවන්න වෙනවාමයි. ගෙවන්න වෙන්නේ නැහැ කියලා කතාවක් නැහැ. අංක 4. කැපවීමෙන් උනන්දුවෙන් උද්‍යෝගයෙන් වැඩ කරන්න. ඔන්න රාජ්‍ය සේවකයන් වේවා පෞද්ගලික ආයතනවල සේවකයන් වේවා. කැපවීමෙන් උනන්දුවෙන් උද්‍යෝගයෙන් වැඩ කරන අය බවට පත් වෙන්න. ඒක බොහෝම ප්‍රයෝජනවත් දෙයක්. අංක 5. ආයතනයේ හෝ ප්‍රධානීන්ගේ කීර්ති නාමය තම කැමැත්තෙන්ම පතුරවන්න. අපේ ලොක්කලා කොහෙද? අපේ කම්පැනි කොහෙද? අපේ ආයතන කොහෙද කියන එක නේද අපිට අහන්න ලැබෙන්නේ. අපේ ආයතනේ නම් ඉතාමත්ම හොඳයි. අපේ ආයතන ප්‍රධානී නම් ඉතාමත්ම හොඳයි. ඉතාමත්ම කාර්යශීල, ඉතාමත්ම බුද්ධිමත් කියන වචන අපිට අහන්න ලැබෙනවද? එහෙම අහන්න ලැබෙන්නේ ඉතාමත්ම විරලව. භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් ආයතනයකින් යැපෙනවා නම් යම් ආයතනයක් නිසා ඔබ ජීවත් වෙනවා නම් ඒ ආයතනයේ නම ඒ ආයතන ප්‍රධානීන්ගේ කීර්ති නාමය තම කැමැත්තෙන්ම පතුරවන්නට කියලා කියනවා. එහෙනම් අමුතුවේ වෙළඳ දැන්වීමක් දාලා නෙමෙයි. තම ආයතනයේ සේවාව කරන අය විසින්ම තමන්ගේ ආයතනයේ නම තම කැමැත්තෙන්ම පතුරවනවා. මේක යහපත් තැනක්, හොඳ තැනක්, වැදගත් තැනක්, අනාගත දැක්මක් ඇති තැනක්, දියුණු වෙන්න පුළුවන් තැනක් කියලා. ඉතින් මෙන්න මේ විදිහට කටයුතු කළොත් ඔබට ඔබේ රාජ්‍ය සේවය තුල දියුණු වෙන්නට පුළුවන් විතරක් නෙමෙයි, පින් රැස් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ආයතනික සේවාව කරනකොට මෙත් සිත තියෙන්නට ඕනේ. කරුණාව තියෙන්නට ඕනේ. ඒ වගේම දැන් උසස් වීම බලාපොරොත්තු වෙන අය ඉරිසියා සහගතව අන් අයව නේද කකුලෙන් ඇදලා සාමාන්‍යයෙන් අර කියන්නේ පිටිපස්සෙන් ගිහලා පිහියෙන් ඇනලා ඒ වගේ ලාභ ලාමක දේවල් කරන්න හොඳ නැහැ. සුදුස්සෙක් බවට පත්වන්නට ඔබේ හැකියාවන් දියුණු කරගන්නට මහන්සි ගන්නට ඕනේ. ඒ වගේම සතර සංග්‍රහ වස්තුන්ගෙන් ඔබ අන් අයට සංග්‍රහ කරන්නට ඕනේ දාණයෙන්, ප්‍රිය වචන වලින්, අර්ථචර්යාවෙන්, සමානාත්මතාවෙන් කටයුතු කරොත් ඔබට ඔබේ ආයතනික සේවක සේවිකාවන් ඔබේම සහෝදර සහෝදරියන් බවට පත් වෙනවා. ඉතින් අද විශේෂයෙන්ම මේ රාජ්‍ය සේවකයන්ට දසරාජ ධර්මයේ මුල් කරගෙන සිංහාලෝවාද සූත්‍රයේ සඳහන් ආයතනික ප්‍රධානීන්ගේ යුතුයකම් සහ සේවාව කරන සේවක පිරිසගේ යුතුයකම් පිළිබඳවයි අපි හෝරාවකට ආසන්න කාලයක් තුළ ඔබට කියලා දුන්නේ. ඉතින් ටීවී දිදුල මාධ්‍ය ආයතනයේ සමග සතොස 71 වන සංවසරයේ සැමරීම පිළිබඳව අපි සෙත්පතා ආශිර්වාද කරනවා. ඉතින් අද මෙම ධර්ම දානමය පින්කම සිදු කිරීමේදී සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ වෙනුර ගුණවර්ධන මහත්මයා, නියෝජ්‍ය සභාපති නීතිඥ තුෂාර දිසානායක මහත්මයා, සාමාන්‍යාධිකාරී විපුල කිත්සිරි මහත්මයා ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සහ සේවක සේවිකාවන් විසින්. ඉතින් ඒ අය බලාපොරොත්තු වෙන්නේ සමූපකාර තොග වෙළඳ සංස්ථාව ගොඩනැගීම වෙනුවෙන් කැප වූ දිවංගත හිටපු අමාත්‍ය ටී.බී. ඉලංගරත්නයන් ඇතුළු සියලුම නායකයන් ආදී කතුරුවරුන් ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ මිය පරලොව ගිය සභාපතිවරුන්ගේ සිට කම්කරුවන් දක්වා වූ සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කිරීම. ඒක සත්පුරුෂ කටයුත්තක්. ආදී කතුරුවරයන්ගේ සිට එදා මෙදා තුර සතොස වෙනුවෙන් කැපවී කටයුතු කරපු හැම දිනාටම පුණ්‍යානුමෝදනා කිරීම. ඉතින් මේ හැමතෙම මේ පින් අත්පත් වෙත්වා කියලා අපි සාදුනාද පවත්වා පුණ්‍යානුමෝදනා කරමු. එමෙන්ම සතොස ආයතනයේ දියුණුව වෙනුවෙන් කැප වූ සුජීවත්ව සිටින සියලු දෙනාට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් සියලු යහපත සැනසෙල්ල වේවා. වත්මන් වෙළඳ අමාත්‍යවරයා, ලේකම්වරිය, සතොස්ස සභාපතිවරයා, නියෝජ්‍ය සභාපතිවරයා, ගරු අධ්‍යක්ෂක මණ්ඩලය, සමස්ත කාර්ය මණ්ඩලයේ සියලුම සමාජික භවතුන්ට සහ ඔවුන්ගේ සියලුම ඥාතීන්ටත් සියලු දෙනාටම දිගාසිරි සම්පත් සැලසේවා. ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ලැබේවා. සතොස්ස ආයතනයේ රටට වැඩදායී ආයතනයක් ලෙස නව මුහුණුවරකින් চিරාත් කාලයක් ජාතියට සේවය කිරීමට ගරු සභාපතිතුමන්ට, නියෝජ්‍ය සභාපතිතුමන්ට,
සාමාන්‍යධිකාරීතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ දේව පිහිට රැකවරණ ලැබේවා ලැබේවා ලැබේවා. 30 වසරක කුරිරු යුද්ධයෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් හට පින් අනුමෝදන් කිරීමට වෙන්ම ආබාධිත තත්වයෙන් පසුවන රණවිරුවන්ටත් සියලු යහපත සැනසෙල්ල පිණිස මේ පින් හේතු වාසනා වෙත්වා. කොවිඩ් වසංගතයෙන් මිය පරලෝකීය ලක්වැසි ලෝකවාසී සියලු දෙනාට මේ පින් අත්පත් වෙත්වා. කොවිඩ් වසංගතයේ වහාම ලෝකයෙන් දුරු වෙලා හැමට නිදුකින් සුවසේ වාසය කිරීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වෙත්වා. ධර්මදේශක ස්වාමින් වහන්සේටත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මෙම ධර්ම දානමය කුසලය පවතිවා. රැස්කල උදාාරතර පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැමනමින් අභාවයටපත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවයන් වහන්සේලාට මහෝපාද්‍යයන් වහන්සේලාට කල්යාණ මිත්‍ර සමස්ත මහා සංඝරත්නයට සියලු සැනසෙල්ල වේවා. අද මෙම ධර්මානුශාසනාවට දායකත්වයෙන් කටයුතු කරනු ලබන සමූපකාර තොගවැලෙන් සංස්ථාවේ වත්මන් සභාපතිතුමන්ට, නියෝජ්‍ය සභාපතිතුමන්ට, සාමාන්‍යධිකාරීතුමන් ඇතුළු සියලුම සේවක සේවිකාවන්ට මෙම ධර්ම දානමය කුසලය තම ආයතනය ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයතනයක් බවට පත් කරන්නට, අපේ රටට ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්නට, නිසි සේවාව කල්ට වේලාවට ලබා දෙන ආයතනයක් බවට පත් කරන්නට යෝධ බල යෝධ වීරිය ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා 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 කියලා සෙත්පතා ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වැසි ලෝවැසි බෞද්ධ සෑම සිළු දෙනාටත් විදුල මාධ්‍ය ජාලයේ සමස්ත කාර්ය මණ්ඩලයටත් ගරු සභාපති නායක ස්වාමින් වහන්සේටත් මේ පින් බලයෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි.